නැවතත් ඔබ සිකුරාදා නුගසෙවන සමගින් අපි ඉතාම සුවිශේෂී වූ කතා බහක් ඔබට තිළින කරන්න සූදානම් වෙනවා අද සිකුරාදා නුගසෙවනේ අවසන් හෝරාවට ආසන්න කාලයේදී විශේෂයෙන්ම නීතිය සම්බන්ධයෙන් කතා බහ කිරීමේදී ගෘහස්ත හිංසනයේදී අපි හැමෝම දැනගත යුතු කාරණා සහ නීතියේ කොතනද අපිට සරණක් තියෙන්නේ කියන කාරණාව දැන ගැනීම අත්‍යවශ්‍ය වෙනවා සහ නීතිය කැඩීමට ඔබ නීතිය නොදන්නවා කියන කාරණයක් බලපහන්නේ නැහැ. ඒ නිසාම නීතිය තුලින් අපි හැමෝටම ලැබිලා තියෙන රැකවරණය ආරක්ෂාව ලබා ගැනීමේදී ඔබ නීතිය ගැන දැනුවත් වීම නිවැරදි ආකාරයෙන් ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන් ලෝක මට්ටමේ බැලුවත් පවතින ගෝලීය වසංගත තත්ත්වය නිසා මේ කාලය තුලදී යම් කිසි විදියක ලෝක ජනතාවම දැඩි මානසික පීඩාවක ඉන්න නිසා Tamanගේ මානසික සුවය වෙනුවෙන් තව කෙනෙක් පීඩාවට ලක් කිරීම කොයිතරම්නම් අයුතු දෙයක්ද සහ නීතියේදී එවැනි අවස්ථාවකදී ඔබට තියෙන සරණ කුමක්ද කියන කාරණය දැනගැනීම සුවිශේෂී වෙන නිසා අද දවසේදී අපි නීතිඥ නලින්ද සිල්වා මහතාට ආරාධනා කරා බොහොම ගෞරවයෙන් සිකුරාදා නුගසෙවන වෙනින් එකතු වෙන්න කියලා. අයිබෝවන් සුබදැසන. අයිබෝවන් සිතාර. හොඳයි. ඇත්තට මේ පවතින ගෝලීය වසංගත තත්ත්වය තුලදී අපි කැමැති දැනගන්න විශේෂයෙන් අපේ රටේ අධිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය කොයි විදියටද ප්‍රතිශතයක් විදියට ක්‍රියාවට නැංවෙන්නේ කියන කාරණාවෙන් අපි ප්‍රවේශයක් ලබා ගමු. ඔව් සිතාරා මේ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ගැටලුව තියෙන්නේ දැන් ඊයේ රාත්‍රිය වෙනකන් අපිට මේ කිසිම ගැටලුවක් තිබුණ නැහැ අධිකරණය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන්. දැන් රටේ පවතින මේ කොවිඩ් වසංගතය සහ මේ තියෙන තත්ත්වය අනුව අපට ඒ සම්බන්ධයෙන්ම අනුගත වෙන්න සිද්ධ වෙනවා දැන් අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන්. නමුත් පහුගිය සති දෙකක් පුරාවටම රටේ යම්කිසි අකර්මණ්‍ය තත්ත්වයක් තිබුණත් අධිකරණ ඒ ආකාරයෙන් කටයුතු කරේ නැහැ. අධිකරණවල කටයුතු සිද්ධ වුණා. ඒ සිද්ධ වුණේ අධිකරණ සේවා කොමිෂන් සභාවට තමයි ඒ සම්බන්ධයෙන් වෙන බලය තියෙන්නේ. ඒතොර නීතිඥවරුන්ටවත් එහෙම නැත්නම් වෙන කාටවත් නෙවෙයි ඒ සම්බන්ධයෙන් බලය තියෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවට. ඔවුන් යම් උපමානයන් ලබා දුන්නා මෙන්න මේ විදිහට තමයි අධිකරණයන් ක්‍රියාත්මක වෙන්න ඕන කියලා. ඒ තුල දැන් රටේ ලොකු වසංගත තත්ත්වයක්නේ සිතාරමේ තියෙන්නේ. එවන් අවස්ථාවක මුලින්ම බලන්න ඕන නඩු කටයුතු සම්බන්ධයෙන් නෙවෙයි ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධ. සහ විනිශ්චයකාරතුමන්ලා ඊට අමතරව අධිකරණ කාර්ය මණ්ඩලය පොලිස් නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් සේවාදායක මේ සියල්ලන්ගේම ආරක්ෂාව අධිකරණ සේවා කොමිෂන් සභාව වග බලා ගත යුතු වෙන නිසාම ඔවුන් ඉතා හොඳ තීරණ කීපයක් ගත්තා. ඒ තීරණ තමයි ඒ කියන්නේ අධිකරණ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනවා. නමුත් කැඳවීම් නඩු කැඳවන්නේ නැහැ ගෞරවයෙන්. මොකද කැඳවීමේ නඩුවක් නිසා විභාග නඩු වලටත් යම් දින ලබා දෙනවා. නමුත් අත්‍යවශ්‍ය නඩු කටයුතු අපි හිතමු ඇප ලබා ගැනීම සම්බන්ධ වෙන අවස්ථාවේදී කාරණවලදී යම් විශේෂ සුවිශේෂී ඉල්ලීම් කරන්න තියෙන අවස්ථාවලදී අධිකරණය ඒ සම්බන්ධයෙන් පහසුකම් සැලසුවා මුළු ලංකාව පුරාවටම. නමුත් දැන් ගිය සිකුරාදා කියන්නේ අද සිට මේ ගිය සිකුරාදා සිට මේ දක්වා දිවිච්චේ කාලය අවසන් වෙනවා දැන් අදින්. දැන් අද සිට අලුත් තත්වයක් උදා වෙන්නේ. අපි මේ මොහොත වෙන විට දන්නේ නැහැ ලබන සතියේ ඉඳලා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මොකද 17 වෙනිදා දක්වා මේ සංචරණ සීමාවන් පවතින නිසා ඒක නිසා ඒ සම්බන්ධයෙන් මට කීමේ හැකියාවක් නැහැ. නමුත් යම් සුවිශේෂී තත්වයන් තුල අධිකරණයන් ක්‍රියාත්මක නොවී තියෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට යම් කෙනෙක් අත්අඩංගුවට ගත්තොත් ඒ තැනත්තව පැය 24ක් තුල මහේස්ත්‍රාත්වරයෙක් වෙත ඉදිරිපත් කරන ඒ කාරණා ඒ සියලු කාරණා මේ තත්ත්වය තුලත් සිදු වෙනවා. අවම කාර්ය මණ්ඩලයකින් නීතිය ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනවා සහ ඒ කියන්නේ අවම කාර්ය මණ්ඩලයකින් පමණක් නෙවෙයි ඊට අමතරව මේ තියෙන සෞඛ්‍යමය කාරණාත් ඒ සියල්ලදීම සලකා බලනවා. හොඳයි. අද අපි මුඛ්‍ය කාරණාව නිමිත්ත බවට පත් කරගන්නේ ගෘහස්ත හිංසනය සහ නීතිය ක්‍රියාත්මක වීම කියන කාරණාව සම්බන්ධයෙන්. දැන් මෙවැනි අවස්ථාවකදී අපි දකිනවා ලෝක මට්ටමේම යම් කිසි විදියක ගෘහස්ත හිංසනය ඒ වගේම ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියාවන් පිළිබඳව වාර්තා වීමේ වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඇත්තරම නීතිය සම්බන්ධයෙන් නීතිය හමුවට ඇවිල්ලා තියෙන එහෙම නැත්නම් පැමිණිලි නීතිය පතාගෙන ආපු පිරිසගේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවද මේ කාලය තුලදී? මෙහෙමයි සිතාරා. නඩුවල අපරාධ සිදුවීමේ ප්‍රවණතාවය ඇත්තටම අඩු වෙලා තියෙනවා. මොකද ඒ කියන්නේ අපරාධ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද සංචරණ සීමාවන් සහ මේ සෞඛ්‍යමය සීමාවන් තුල ජනතාවට නිදහසේ හැසිරෙන්න හැකියාවක් නැහැනේ. නමුත් ඒ කියන කාරණේ තුළම අවාසනාවන්ත තත්ත්වය බවට පත් වෙලා තියෙනවා. අපි ඒක සමාජ විද්‍යාත්මක කෝණයෙන් බැලුවත්, වෛද්‍ය විද්‍යාත්මක කෝණයෙන් බැලුවත්, නීතිමය කාරණා විදිහකට බැලුවත් දැන් ගෘහය තුල ඇතිවෙන ප්‍රචණ්ඩත්වය වැඩි වෙන්න පටන් ගන්න තියෙනවා. අපි ඒක හිමින් සාකච්ඡා කරමු. මොකද එහෙම වෙන්න කාරණා කීපයක් බලපානවා. එකක් තමයි දැන් මම දැක්කා මේ පහුගිය වැඩසටහනකත් ජාතික රූපවාහිනී නුගසෙවණේදී සම්බන්ධව සාකච්ඡා වුණා. මොකද දැන් ප්‍රශ්න වලට මුහුණ පාන්න පටන් ගන්නවා
පවුල් කුටුම්බය තුල. දැන් නිවස තුල ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා මේ අවස්ථාවේ. මොකද පියෙක් නම් ඔහු දෛනික ආදායම් සොයන්නෙක් නම් ඔහුගේ දෛනික ආදායම අහිමි වෙලා යනවා. ඒක පළවෙනි කාරණය. ඊට අමතරව ඔහුගේ දෛනික ආදායම අහිමි වෙනවා වගේම ඒ තුල නිවස තුල ඇති වෙන අවශ්‍යතාවයන්ට ඔහුට වියදම් කිරීමේ හැකියාව නැති වෙනවා. එවන් තත්ත්වයක් තුළ අපි තාම අපේ මනස වර්ධනය කරගෙන නැහැ සිතාරා. මේ ඊවසීම ප්‍රගුණ කරන්න අපි තාම වර්ධනය කරගෙන එහෙම නැහැයි කියලා නෙවෙයි කියන්නේ. බොහෝ පිරිසක් එහෙම ඉන්නවා. නමුත් අපිට ඒ අවශ්‍ය ප්‍රමාණයට වැඩි වෙලා නැහැ. ඉතින් ඒක නිසා මේ ගැටලු වලදී ඊටාම බරපතල තත්යකට පත් වෙනවා. මොකද ඔවුන් මේ පීඩනය යම්කිසි තැනකින් මුදා හරින්න වෙනවා. ඒක හරියට අපි මේ වැඩසටහන වල මම කීප වතාවක්ම කියලා තියෙනවා. දැන් අපි නිවසක තියෙන පීඩනය අපි ගොඩක් වෙලාවට පාරේදී මුදා හරිනවා. අපි වාහනේ එලවන ගමන් වාහනේදී අනිත් අය එක්කලා ගැටුම් ඇති කර ගන්නවා. ඒක වෙනවා. ඊළඟ ඒ පාරේ තියෙන පීඩනය අපි ආයතනයට ආවයින් පස්සේ ආයතනයේ සේවකයන් සමග හෝ ඉහළ බලධාරීන් සමග පිට කරනවා. ඊළඟ අනිත් පැත්තට ඕකේ. ආයතනයේ ඉහළ නිලධාරීන් අපිට බලපෑම આવොත් අපි ඒක එක්ක පාරේදී මුදා හරිනවා. එහෙම නැත්නම් නිවසට ඇවිල්ලා තමන්ගේ දරුවන්ගෙන් හරි තමන්ගේ භාර්යාවගෙන් හරි මුදා හරිනවා. එහෙම ක්‍රමයකට තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. එවන් තත්ත්වය තුළ ඔබ කියපු කාරණේ සමග මම එකඟ වෙනවා. මොකද දැන් නිවාසයේ ඇතුලේ තමයි මේගොල්ලෝ සියලු ප්‍රශ්න එක්කලා ගැටෙන්නේ. දැන් එළියට මුදා හරින්න හැකියාවක් නැහැ පියාට හෝ මවට. මේක අදහස් කරන්නේ පියාට පමණයි කියලා. මවට වුණත් Tamanගේ පීඩනය මුදා හරින්න තැනක් නැති වෙනවා. එක්කෝ ඒ පීඩනය සිතාරා මුදා හරිනවා දරුවන්ගෙන්. එහෙම නැත්නම් ස්වාම පුරුෂයාගෙන් හරි බිරිඳගෙන් හරි. ඉතින් ඒ தත්ත්වයට ඇත්තටම අපි නීතිය කතා කරනකොට වඩා සෞඛ්‍යමය කාරණා ගැන කතා කරනවත් හා සමානවම මං හිතන්නේ පෞල් කුටුම්බය තුල තියෙන මේ මානසික තත්ත්වය ගැන වෛද්‍යවරු, නීතිඥවරු, පූජක පක්ෂය මේ හැමෝම ඔබ වැනි මේ සම්බන්ධයෙන් ඊටාම අවධානයෙන් කතා කරන අය ජනතාවගේ අවධානය මේ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් යොමු කළ යුතුම කියලා මම විශ්වාස කරනවා. හොඳයි. අපි ඉන්න තත්ත්වයත් එක්ක ගෝලීය වසංගත තත්ත්වයේදී අපිට ආකල්පමය වෙනසක් ලෝකයටම අවශ්‍යයි කියන කාරණේ අපි නිරන්තරයෙන් කතා බහ කරනවා. ඒක කොයිතරම් දුරට ජනතාව අතරින් ප්‍රායෝගිකව සිදු වෙනවද කියන එක ප්‍රශ්නයක් ගැටලුවක් බව ඔබත් මමත් අපි හැමෝමත් දන්නවා. නමුත් තනිවම අපිට මෙවැනි ව්‍යසනවලදී අපේ මානසික සුවය වෙනුවෙන් ආකල්ප වෙනස් කර ගැනීම කොයිතරම්නම් වැදගත්ද? නීතිය හමුවට ඇත්තටම අපි යන්නේ අපිට දරා ගන්නම බැරි තැනකදී තමයි. මෙවැනි අවස්ථාවකදී විශේෂයෙන් මේ ගෘහස්ත හිංසනය කියන කාරණේ කතා බහ කිරීමේදී ඔබතුමා කිව්වේ ඇත්තට ඔබතුමාගේ මේ වෘත්තිය තුළදී ලැබෙන අත්දැකීම්. අපි වැඩිපුර එකට ඉන්නකොට අපිට ගැටීම් ඇති වෙනවා. හැබැයි ඒ ගැටීම් නිසා අපි අපේ දරුවන්ගේ ජීවිත එහෙම නැත්නම් අපේ යැපෙන්නන්ගේ ජීවිත තවදුරටත් මානසික පීඩාවට ලක් කරනවාද කියන කාරණේ. ඒක අපි සිදු කරන පුද්ගලයාට ඒක දැනුනේ නැති වුණා. මේ පීඩාවට ලක් වෙන පුද්ගලයාට ඇත්තටම නීතියේ සරණක්, පිහිටක්, අස්වැසිල්ලක් ලබා ගන්න වපසරියක් මේ කාලය තුළදී තියෙනවද? සිතාරෝකේ තව පැත්තකුත් තියෙන අපි කතා කරමු. සමහර වෙලාවට දැන් විස්තෘත ඒ කියන්නේ වෙන් වෙලා ඉඳපු පෞල් කුටුම්බයන් එකතු වෙච්ච අවස්ථාවකුත් දැන් තියෙනවා. සාධනීය තත්ත්වය. දැන් අපි ඒකත් කතා කරන්න ඕනේ හැමදෙස්සෙම අසුබවාදී වෙන්න බෑ. මොකද දැන් ඉස්සර අම්මා උදේ පාන්දර රැකියාවට යනවා, තාත්තා උදේ පාන්දර රැකියාවට යනවා, දරුවෝ දෙදෙනා පාසල් යනවා. ඊට පස්සේ සමහර ලාවට දරුවෝ ක්‍රීඩා පුහුණු වීම කරලා පන්ති ගිහිල්ලා දරුවෝ එන්නේ රෑ 8ට විතර. පියා සමහර ලාවට නිවසේට එන්නේ රෑ 10ට විතර. මවත් සමහර ලාවට නිවසේට එන්නේ හවස 6ට විතර. ඒතකොට මේ දෙමව්පියන් සහ දරුවන් අතර ස්වාම පුරුෂයා සහ භාර්යාව අතර කාලය ගත කරන්න තිබුණ ඉස්සර ඉතාම සීමිත කාලයක්. මොකද අපි මේ එක්තරා රේස් එකක නෙමෙයි ඉන්නේ, තරඟයක මේ ඉන්නේ. හැබැයි දැන් ඒකෙන් මිදිලා දැන් නිතරම ගෙදරදී සුහදව කතා කරන්න පුළුවන්, ස්වාම පුරුෂයාට භාර්යාවට සහාය වෙන්න පුළුවන්, භාර්යාවට ස්වාම පුරුෂයාට සහාය වෙන්න පුළුවන්, දරුවන්ට සහාය වෙන්න පුළුවන්, දරුවන්ගේ සහාය දෙමව්පියන්ට ලබා ගන්න මේ තත්ත්විකුත් ඇති වෙලා තියෙනවා. අපි ඒක ඒ පැත්තත් සාධනීය පැත්තත් කතා කරන්න ඕන. එසේ තිබියදී අර මම මුලින් සඳහන් කරන්න යෙදුණු ආකාරයේ කාරණයක් තමයි දැන් මම උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම නිතරම gedara කලහක් ඇති කරන පියෙක් නම් ඉන්නේ. ඒ පියාට දැන් ඉස්සර පියාගේ පීඩණයට භාර්යාව හෝ දරුවන් දෙදෙනා ලක්ුණේ ඊටාම් සීමිත කාලයක් අර මං කියපු මුල් කාලයක් අර අපි කාර්යබහුල සාමාන්‍ය ජීවිතයක් ගත කරන දැන් ඔවුන් නිතරම ගැටෙමින් පවතින. දැන් එවන් තත්ත්වයක් තුළ ඒ තනත්තාගේ මානසික මට්ටම ආදායම අහිමිවීම, ඔහුගේ බලාපොරොත්තු අහිමිවීම, බලාපොරොත්තු කඩමින් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එම් සිතාරා දැන් යම් කෙනෙක් ලීසින් වාරික ගෙවන්න තියෙනවා නම් නිවසේ ණය වාරික ගෙවන්න තියෙනවා. ආයතනයේ ණය වාරික ගෙවන්න තියෙනවා. දැන් මේ පීඩනය සියලු කාරණා අභිබවා ඉදිරියට එනවා. තමන්ගේ දරුවව අමතක වෙනවා. දැන් මම මේ මාසේ අග 25 වෙනිදා හෝ 30 වෙනිදා මම මේ වාරිකය ගෙවන්න ඕනේ. දැන් මං කොහොමද මේ ණය වාරිකය ගෙවන්නේ? ඒ පීඩනය මේ හිරවීමේ පීඩනය අර ආර්ථික අර්බුදය දෙකම කොහෙන්ද පිට කරන්නේ?
කොහින්ද අපි නැත ඒ කියන්නේ එහෙම පිට කරන එක සහ අපිට දැන් ඒ තැනත්තව එහෙම අසාධාරණ විදිහට ඒ තැනත්ත දිහා අපිට බලන්න බෑ එහෙම. කියන්නේ ඒ තාත්තා යම් ජීවන අරගලයක නම් යෙදුනේ. ඒ තාත්තා දිහා අපිට වෛරයෙන් බලන්න බෑ. මොකද ඔහුට දැනෙන පීඩනය සිතාරා සමහර විට ඔබට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්, මට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඒ සියලුම කාරණා සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්න නිසා ඒ සියලුම කාරණා සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වෙන්නත් ඕන. මොකද දැන් හොඳයි මේ ඇත්තට මේ කාල වකවානු හොඳයි. මොකද මේ වගේ වැඩසටහනක් දැන් ඉස්සර වගේ නෙවෙයි මවටයි පියාටයි දෙදෙනාටම නිවසේ ඉඳලා බලන්න පුළුවන්. ඒක නිසා භාර්යාවක් විදිහට මේක දෙපැත්තටම තියෙනවා. භාර්යාවක් විදිහට මවකටත් මේ අවස්ථාවේ යුතුයකමක් තියෙනවා. තමන්ගේ ස්වාමිපුරුෂයා, තමන්ගේ පියා මේ අවස්ථාවේ යම් පීඩනයක ඉන්නේ. ඒ පීඩනය ලිහිල් කරන ආකාරයේ සහායක් තමයි සිතාරා මේ අවස්ථාවේ ලබා දෙන. වැඩිදුරටත් ඔහුට පීඩනය එල්ල කරන්න ගත්තොත් ඔය කිය ඔබ මුලින් සඳහන් කළපු ආකාරයට පෞල් කුටුම්බය තුළ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ඒක දැනුවත්ව හෝ නොදැනුවත්ව ඇතිවීමේ හැකියාව තියෙනවා. හොඳයි. මුළු රටම නිවසේ රැඳී සිටින්නේ සංචරණ සීමා දැඩි ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි ඔබට අවස්ථාව ලබා දෙන්න සූදානම් ජාතික රූපවාහිනී සිකුරාදා නුගසෙවණින් කතා කරන්න මේ මොහොතේ සිටම අපි ඔබට අවස්ථාව ලබා දෙන්න සූදානම් වෙනවා. 0112 250යි 16යි 10 කියන අපේ දුරකථන අංකයට අපි තව දුරටත් නීතිඥතුමා සමගින් මේ කරුණු කාරණා පැහැදිලි කරගත්තායින් පසුව ඔබටත් අවස්ථාව ලබා දෙන ඔබට තියෙන ප්‍රශ්න ගැටලු එතුමාට ඉදිරිපත් කරන්න සජීවී ලෙස ඔබට කතා කරන්න පුළුවන් 0112 250යි 16යි 10 අපේ දුරකථන අංකය. දැන් ඔබතුමා සඳහන් කරපු කාරණේදී මේ සබඳියාව හා sannivedanayen ලෝකේ බොහෝ ප්‍රශ්න විසඳා ගන්න පුළුවන්. අර කලින් අපි කාර්ය බහුල සහ සාමාන්‍ය ජීවිතයේදී අපිට ලොකුම ප්‍රශ්නේ තිබේ ඇත්තටම sannivedanayට සහ සබඳියාවට අවස්ථාවක් නැහැ. හැබැයි ඒක තව දුරටත් දැන් වැඩි වෙලාද දැන් අපිට ටිකක් දරා ගන්න බෑ වගේ වෙනවානේ අපි හිර වෙලා ඉන්නේ. අපිට මිතුරියන් ඇසුරු කරන්න බෑ. රිසිලේ එළියට යන්න විදියක් නැහැ. මේ කාරණා නිසා ඔබ පීඩාවට ලක්වීම පිළිබඳව අපි කතා කරනවා. ඉක්මනින් වෙලාව දැනගත්තයින් පසුව. දැන් ඔබතුමා සඳහන් කරා යම් කිසි විදියක පුද්ගලයෙකුට තියෙන ආර්ථික අර්බුද ටික, සමාජීය අර්බුද ටික එක්ක තව කෙනෙක් පීඩාවට ලක් වෙනවා නම් ඒක නීතිය තුල හඳුන්වන්නේ කොහොමද? ඇත්තට මේක යම් කිසි විදියක අර්බුද පවුල තුලදී එළියට නොපෙන්වා තිබුණා නම් මේ වන විට මේ පවතින තත්ත්වයේදී ඒක ඉස්මතු වෙනවා නම්, තීව්‍ර වෙනවා නම්, එය මානසික පීඩාවක් විතරක් නොවෙනවා නම්, ශාරීරික පීඩාවක්, හිංසාවක්, ලිංගික පීඩාවක් වෙනවා නම් නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව දැනගන්න ඕනේ කොයි වගේ කාරණාද? ඔව් සිතාරා දැන් මම මෙහෙම කියන්නම්. දැන් ඒක මේ කාලයට පමණක් පොදු කාරණයක් නෙවෙයි මේක සමාජයට පොදු කාරණයක්. ගෘහස්ථය තුල ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීම සාමාන්‍යයි. ඒක අතීතයේ ඉඳන් පැවතුණා. ඒක අපි දැන් මේ අපි ඉතා හොඳ සංස්කෘතියක් පවතින රටක් වුණත් අතීතයේ ඉඳලා මේ ගෘහස්ථය තුල ඇතිවෙන ප්‍රචණ්ඩත්වය පැවතුණා. ඒක මේ එක්වරම මතුවෙච්ච කාරණයක් නෙවෙයි. නමුත් වර්තමානයේ වෙන විට සිතාරා ඒක වැඩි වෙන්න හේතු කීපයක් බලපානවා. එකක් තමයි මම කියන අර මුලින් සඳහන් කළ ආකාරයට අපි මේ තරංගයක නියැලෙන්නේ. ඒ තරංගය තුල අපි සටන් නොකළොත් අපි පරාජය. ඒ කියන්නේ සටන් කරන්න වෙනවා. ඕනම කෙනෙක් ඔබට මට මේ සියලු දෙනාටම සටන් කරන්න වෙනවා මේ තරංගය තුල. ඒක එක කාරණයක්. අනිත් කාරණේ තමයි ඉස්සර මේ මිනිස්සුන්ට අවශ්‍යතාවයන් ගොඩක් තිබුණේ නැහැ සිතාරා. කියන්නේ මිනිස්සුන්ට තිබුණේ අවශ්‍යතාවය එදිනෙදා බත සරි කරගෙන බත Tamanට අවශ්‍ය ආහාර ප්‍රමාණය අරගෙන වැඩි ප්‍රමාණයක් තිබුණොත් ඒක පන්සලට පූජා කළා. එහෙම නැත්නම් සමාජයට දීලා එහෙම ක්‍රමවේදයක් තිබුණේ. සරල ජීවන රටාව. තාම සරල ජීවන රටාව. ඒත් සමගම දැන් දරුවන්ගේ අධ්‍යාපන රටාව සහ දරුවන්ගේ වියදම් වැඩි වෙන්න පටන් ගන්න තියෙනවා. දැන් මේ කියන සියලු කාරණා එක්වගෙන බලුවොත් එහෙම අපිට ඉස්සර හිතපු විදිහට අපිට දැන් සමාජයේ දිහා බලන්නත් බෑ, අපිට එහෙම හිතන්නත් බෑ. ඉතින් එවන් තත්වයක් තුල අපි දැන් ඔබ කියන ආකාරයට දැන් මේ නිවසේ ඇතිවෙන ගැටලු කියන එක ඉස්සර ඉඳන්ම තිබුණාට දැන් පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. සමහර වෙලාවට සමහර රූපවාහිනී වැඩසටහන් සමහර නාට්‍ය චිත්‍රපට වෙන්න පුළුවන්, සමහර Taman භාවිතා කරන ජංගම දුරකථනය වෙන්න පුළුවන්, අන්තර්ජාලය වෙන්න පුළුවන්. මේ කියන කාරණා නිසා මම විශ්වාස කරනවා පෞද්ගලිකව යම් ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියාවන් වර්ධනය වීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. මොකද මම මේ මෑතක මම මේක කිව්වට කමන්නේ මම සාමාන්‍යයෙන් රූපවාහිනිය ආරම්භන්නේ ප්‍රවෘත්ති නැරඹීමට පමණයි. ඒ කියන්නේ ප්‍රවෘත්තිය වලින් ලබාගත යුතු දේවල් නිසා සමහර ටෙලිනාට්‍යවල පවා සිතාරා මේ පද්ධතිය ගැන වෙන වැරදි ආකල්ප මිනිස්සුන්ට ලබා දෙන්නේ. විවාහය පෞල් සංස්ථාව විවාහය පෞල් සංස්ථාව අධිකරණමය ක්‍රියාමාර්ග ගැන ඒ සමහර වැඩසටහන් බලවම අපිටම කලකිරෙනවා දැන් මේ බොරු නේද මේ සමාජයට යන්නේ කියලා. හරිනේ. ඉතින් එවන් තත්වයක් තුල
මිනිස්සු විශ්වාස කරන්න පටන් ගන්නවා ඒ කියන කාරණා ගැන. සමහර ලාවට ජංගම දුරකථනය භාවිතා කරන එකම නිවසේ ප්‍රචණ්ඩත්වය ඇති වෙන්න ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි මම ඒකයි කියන්නේ. ඉතින් ඒක නිසා මේ සියලු කාරණා ගැන බලුවාම ප්‍රචණ්ඩත්වය ඇති වෙන ඔබ සඳහන් කර විදිහට ලිංගිකව සිද්ධ වෙන්න පුළුවන්, ශාරීරිකව, මානසිකව වෙන්න පුළුවන්. ඒ සියලු කාරණා වලට අපි මුලින්මයි ආමන්ත්‍රණය කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රශ්නේ ඇති වුණායින් පස්සේ නෙවෙයි. මම පෞද්ගලිකව විශ්වාස කරනවා මේ සිතාර එහෙම කියන්න හොඳ නැහැ නීතිඥයෙක් විදිහට. ඔය ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියාස් වැළැක්වීම සම්බන්ධයෙන් වෙන පනතක් බිහි වෙලා තිනවා. මම පෞද්ගලිකව විශ්වාස කරනවා ඒක ඒ කාරණය මත පවුල්වල ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්ද කියලා මගේ පෞද්ගලික විශ්වාසය තියෙනවා. නමුත් ඇයි ඔබ වෘත්තීය නීතිඥවරයෙක් විදිහට එහෙම ප්‍රකාශයක් කරන්නේ? එහෙම කියන්න හේතුව දැන් සමහර ගැටලු තියෙනවා මම අර මුලින් කිව්වේ. දැන් පවුලක් විදිහට ස්වාමිපුරුෂයා සහ භාර්යාව කතා කරලා විසඳ ගන්න පුළුවන් ගැටලුවක් ඔබ හිතනවාද අධිකරණයක් ඉදිරියට ගෙනාවෙන් පස්සේ ඊට වඩා සාර්ථකව ඒක විසඳ ගන්න පුළුවන් කියලා හිතන්න. දැන් ඔබ ස්වාමිපුරුෂයාට විරුද්ධව පැමිණිල්ලක් දාලා ස්වාමිපුරුෂයා විත්ති කූඩුවේ ඉන්නවා. අධිකරණය ඇවිල්ලා ඔහු විත්තිකරුවෙක් විදිහට ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම පන්ති යටතේ ඔහු විත්ති කූඩුවේ ඉන්නවා. දැන් මේ විත්ති කූඩුවේ ඉන්න ස්වාමිපුරුෂයාට මොන වගේ ආකල්පයක් එන්න පුළුවන්ද තමන්ගේ භාර්යාව සම්බන්ධයෙන්? මාව විත්ති කූඩුවේ නැග්ගුවා කියන ආකල්පය එන්න පුළුවන්. ඒ හා සමාන අනිත් පැත්තට වෙන්නත් පුළුවන්. සමහර ලාවට සමහර ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියාවල කාන්තාවන් මේ විත්තිකරුවන් වෙච්ච අවස්ථා තියෙනවා. දැන් මම ඒක ගැන කිව්වේ නැතුව නීතිය සම්බන්ධයෙන් වන ආකල්පමය කාරණා නෙවෙයි මම කිව්වේ. සමාජමය කෝණයෙන් සහ ඒක සමාජ විද්‍යාත්මකව බැලුවම දැන් සරලව පුරුෂයා කැමති නෑනේ ඔය පොදුවේ කියන කතාවනේ. ඔහු පියවරක් පසුපසට ගන්න කැමති නැහැනේ. හරිනේ. දැන් එහෙම සමාජයක් නෙවෙයි තියෙන්නේ සිතාර. නමුත් එහෙම කැමති නැහැ. නමුත් පීතෘ මූලික සහ මේ පිරිමියාට ගරු කිරීමේ සමාජ වැඩි ඉඩකට තාමත් අපේ රට තුළ ඒක හදාගත් ආකල්පයක්. මම ඒකටත් විරුද්ධයි. එහෙම අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අම්මා කෙනෙකුට දරුවන්ව නඩත්තු කරන්න, කවන්න පොවන්න, උන්ගේ සියලුම රාජකාරී කරන්න, එහෙම කරන්න, ඔහුට ඇයට රැකියාව කරන්න, උයන්න පියන්න ඔක්කොම කරන්න පුළුවන් නම් එතකොට පීතෘ මූලික කියලා එකක් නැහැ. එතකොට ඒක මේ අපි හදාගත්ත සංකල්පයක් මිසක් දැන් ප්‍රායෝගිකවත් එහෙම නැහැ. බලන්න සමහර නිවසල මව තමයි වැඩි කොටසක් නිවසේ මේ බර අදින්නේ. ඒක නිසා ඒක සාපේක්ෂයි. නමුත් දැන් පිරිමි අය විදියට පුරුෂයන් කැමති නැහැ එහෙම වෙන්න. සහ මම නම් කියන්නේ එහෙම වෙන්න ඕනේ නැහැ. උසාවියක් ඉස්සරහට එන්න ඕනේ. ඕකට මම පොඩි තව කැලලක් ගියොත් දැන් නඩත්තු ඉල්ලන්න මම හිතන්නේ ඔබ තව ඉදිරියට සාකච්ඡා කරයි අවශ්‍ය නම් අපිට. දැන් නඩත්තු ඉල්ලන්න දරුවෙක් උසාවියකට එන්න ඕනේ නැහැ. තමන්ගේ අම්මගෙන් තාත්තගෙන් මට නඩත්තු කරන්න. මොකද ඒ දරුවව බිහි කරා නම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඒ දරුවව නඩත්තු කිරීම වගකීම් පරන්නේ අම්මටයි තාත්තටයි. මොකද ඒක දරුවගේ වරදක් නෙවෙයිනේ. එහෙම තියෙද්දි සිතාරා දරුවන්ට අධිකරණයක් ඉදිරියට එන්න වෙලා තියෙනවා තමන්ට කන්න බොන්න සල්ලි ඉල්ලන්න තමන්ගේ පියාගෙන් මවගෙන්. දැන් මේක සෝචනීය තත්ත්වයක් නේ අතරම. දැන් ඔබ කියන ආකාරයට මේ කියන අර්බුද ලිංගික වේවා මානසික වේවා ශාරීරික හිංසනයන්ට ලක්වන්නේ අපේම අහිංසක දරු පරපුර වෙන්න පුළුවන්. අපේම අහිංසක භාර්යාව එහෙම නැත්නම් අහිංසක ස්වාමිපුරුෂයා වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක පෞල් කුටුම්බය තුළ විසඳා නොගත්තොත් ඊළඟට අත්වන දෙවනි ස්ටේජ් සෙකන්ඩ් ස්ටේජ් එක දෙවනි තත්ත්වය මම නම් හිතන්නේ බරපතලයි කියලා. සමහර ලාවට නිවස තුල විසඳ ගන්න තිබිච්ච පොඩි ප්‍රශ්නය සිතාරා දික්කසාදය දක්වා දීර්ඝ වෙලා අවසානයේ දරුවන්ට දෙමව්පියන් අහිමි වෙන වපසරියක් පවා නිර්මාණය කරන්න හැකියාව තියෙනවා. ඇත්තටම අපි බලාපොරොත්තු වෙන ජාතික රූපවාහිනිය විදිහට මේ පවතින කාල සීමාවේ ලෝකවාසී හැමෝටම විශේෂයෙන්ම මේ සංචරණ සීමා එහෙම නැත්නම් අගුල් දැමීම් වගේ කාරණාවලදී ඔබේ සහ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් යම්කිසි විදිහක මානසික පීඩාවකට කායික පීඩාවකට ලක් වුණත් ඔබ පෞල් සංස්ථාව බිඳදාගත යුතුයි නීතිය සරණ නිසා කියන කාරණය නෙමෙයි. අපි සතුටු වෙන ඇත්තටම ඔබතුමා වෘත්තීය නීතිඥවරයෙක් විදිහට මේ ආකල්පමය සංවර්ධනය සහ අපි කොහොමද මානුෂීය වෙන්නේ කියන කාරණේ. මේ නීතිය තියෙනවා ඒ නිසා ඔබට පීඩාවක් තියෙනවා නම් පෞල් සංස්ථාව නැති කරගෙන නීතියේ පිහිට ලබා ගන්න කියන කාරණේ නෙමෙයි අපි අදත් මේ ඒත්තු ගන්නවන්නේ. ඒක තමයි. මාත් ඒක තමයි කියන්නේ දැන්. ඒ කියන්නේ දැන් නීතිය තියෙන අවසානයේදී පිහිට ගන්නනේ මේ සිතර. ඒක හරියට වෛද්‍යවරයෙක් ගාවට අපි බෙහෙත් ගන්න යනවනේ අපේ අවසාන ප්‍රතිඵලයේ විදිහ තමයි. අපේ සෞඛ්‍යමය වත්පිළිවෙත අපි හොඳින් පවත්වාගෙන ගියොත්. ඒ කියන්නේ අපි නිවැරදි සෞඛ්‍යමය රටාවක් ව්‍යායාම කරලා හොඳ ආහාර වේලක් අරගෙන ක්ෂණික ආහාර වලින් වැළකීලා
නිසි ක්‍රමවේදයන් අනුගමනය කරනවා නම් අපිට වෛද්‍යවරයෙක් ගාවට යන්න වෙන කාලය සහ ඒ අවශ්‍යතාවය ඉතා අඩු වෙනවා. ඒ හා සමානව තමයි අපි නිවස තුළ අපේ ආයතනය තුළ සමාජයේ පරිසරයේ අපි සාමාන්‍යයෙන් හොඳ ජීවන රටාවක් නම් අපි ගෙවන්නේ. නීතිගරුක නම් අපිට නීතිඥවරයෙක්ගේ සහාය ලබා ගැනීම හෝ අධිකරණමය සහායක් ලබා ගැනීමේ අවස්ථාවක් පැන නගින්නේ නැහැ. කවදාවත් එහෙම නොවන සමාජයක් බිහි වෙන්නේ නැහැ. නමුත් මේ සියලු කාරණා අවම කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒකයි මම කියන්නේ නීතියේ පිහිට පතන්න ඕන අපි අවසාන ප්‍රතිඵලයේ විදිහට මිසක් මුල් ප්‍රතිඵලයේ විදිහට නෙවෙයි. ඒකයි මම අර ඔබව අධෛර්යමත් කරන්නේ හැමතිස්සෙම මේ නිවස තුල වෙන මේ කාරණේ ගැන මම කියන්නේ නිවස තුලින්ම ඕක විසඳ ගන්න. එතකොට මගෙන් උපදෙස් ගන්නවත් අධිකරණයක් ඉදිරියට එන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි. එවැනි පසුබිමකදී නම් ඔබ මේ ඉන්නේ. හැබැයි යම් තාක් දුරකට මේ ගෝලීය වසංගත තත්ත්වය පැතිරෙන කලිනුත් යම් කිසි විදියක මානසික පීඩාවක්, කායික පීඩාවක් දරාගෙන දරුවන්ගේ අවශ්‍යතාවන් ඉටු කරගන්න බැරුව හිටපු බොහෝ පිරිසක් නීතියේ සරණ ලබාගෙන තියෙනවා. මේ වෙන විට පවතින තත්ත්වයේදී අපි ඒ කාරණා ගැනත් කතා කරමු. නීතිය හමුවේ ඔබේ දරුවාගේ පැවැත්ම, ඔබේ නඩත්තුව, ආරක්ෂාව පතාගෙන ඔබ නීතිමය ක්‍රියාමාර්ගයකට ගිහිල්ලා නම් එවැනි ක්‍රියාවන් වලදී දැන් අද කාලයේ වෙන විට මේ පවතින තත්ත්වයත් එක්ක ඒ නීති ක්‍රියාත්මක වෙනවාද එහෙම නැත්නම් නඩත්තු ලබා ගැනීම ඒ වගේ කාරණා වලට තියෙන ප්‍රායෝගික ප්‍රශ්න ගැටලු ටික ඔබතුමා කොහොමද පහදන්නේ? ඔසිතාරා ඒකනම් ඇත්තරම විශාල ප්‍රායෝගික ගැටලුවක් බවට අනාගතයේදී පත් වෙයි කියන්නේ දැන් මේ වර්තමාන තත්ත්වය ගැන මම කියන්නේ. මොකද දැන් සංචරණ සීමාවන් පැනවීම සහ මේ ඒ සියලු අත්‍යවශ්‍යම රාජකාරී සම්බන්ධයෙන් පමණක් කටයුතු කරන්න අවස්ථාව රජයක් විදිහට ලබා දෙන අවස්ථාවක අපි බොහොම පරිස්සම් වෙන්න ඕන. හැබැයි එහෙම කියලා නිවස තුල හෝ යම් ආකාරයක ලිංගික ප්‍රචණ්ඩත්වයකට හෝ එහෙම නැත්නම් ශාරීරික මානසික හෝ වෙන කාරණයකට යටත් වෙන්න හැකියාවක් කාටවත් ලබා දීලා නැහැ. ඉතින් ඒක නිසා ඒ කියන සියලු කාරණාවලදී ඒ කියන සියලු අවස්ථාවලදී ඔබට ගොඩාක් අයට මේ දැන් ඔබ සඳහන් කරේ නීතියේ පිහිට පතලා ඉඳපු අය ගැනනේ. ඒ අයට බොහෝ අවස්ථාවල ඔවුන්ගේ නීතිඥවරුන්ගේ දුරකථන අංක හෝ ඔවුන් සමග සම්බන්ධතා පවත්වා ගැනීම හැකියාව දැන් තාක්ෂණයේදී වුණුයි නීතිඥවරුන් සමග සම්බන්ධතා පවත්වාගෙන යනවා. ඊට අමතරව සමහර සේවාදායකයන් මේ නීතිමය පිහිට ලබාගෙන තියෙන නීති ආධාර කොමිෂන් සභාවෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ඔය කාන්තාවන්ගේ සහ ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වන ආයතන වලින් වෙන්න පුළුවන්. එහෙම පෞද්ගලික ආයතන තියෙනවා. ඒ අවස්ථාවක නිතරම ඔබ ඔවුන් සමග ඔබගේ තියෙන සම්බන්ධතාවය යම් ආකාරයකින් පවත්වාගෙන යා යුතුම වෙනවා. මොකද එසේ නොමැති නම් මොකද ඔබට පාරට එන්න හැකියාවක් නැහැ. ඒ විතරක් නෙවෙයි දැන් උදාහරණයක් විදිහට ළමා උපකාරක සේවය 1929 කියන ඒ දුරකථන අංකය ඒක පැය 24ම පුරා ක්‍රියාත්මක අංකයක්. ඒතකොට ළමයින් සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතිනවා නම් ඒ දුරකථන අංකයට දැනුම් දීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ළමා හා කාන්තා කාර්යාංශය පැය 24 පුරාම ක්‍රියාත්මකයි. ඔව් ඒ දුරකථන අංක අපි ඉදිරියේදී ඔබට ඉදිරිපත් කරන්නත් සූදානම්ෙන් ඉන්නේ. ඔව්. ඉතින් ඒ කියන කාරණා දෙකේදී නීතිමය රැකවරණය තියෙනවා. සහ ඊට අමතරව ඔබට හැකියාව සෑම අවස්ථාවක. දැන් මේ මුල් අවස්ථාවේ ඊටාම හොඳ අවස්ථාවක් සිතාරා. දැන් මේ අවස්ථාවේදී පුළුවන් හැකි සෑම අවස්ථාවකම තමන්ගේ ළඟම පොලිස් ස්ථානයේ අංකය පරිස්සම් ඇති තැනක තියාගන්න. පතින වාතාවරණය තුළ නීතියේ ක්‍රියාත්මක වීම සහ අධිකරණ පද්ධතිය සහ විශේෂයෙන්ම මේ ගෘහස්ත හිංසනය සම්බන්ධයෙන් අපි නීතිඥ නලින්ද සිල්වා මහතා සමගින් කතා බහ කරමින් හිටියේ. ඔබතුමා ඊටාම හොඳ වැදගත් පැහැදිලි කිරීමක් සිදු කරමින් ඉන්න අතරතුරේදී අපි විරාමයක් ලබා ගත්තේ. දැන් අපි සමග සම්බන්ධතාවය තිබුණු ඔබතුමා සඳහන් කරා දැන් අපි යම් කිසි විදිහක නීතිමය ක්‍රියාමාර්ගයට යොමු වෙලා නම් ඒ අය Tamanගේ අවශ්‍යතාවය හඳුනාගෙන මේ සම්බන්ධතාවය පවත්වා ගැනීම මේ කාලේ හරි වැදගත් කියන කාරණේ අපිට නීතියෙන් උපදෙස් දෙන්න ආධාර කරන පිරිසත් එක්ක වෘත්තිකයන් එක්ක. ඔව් ඒකම තමයි සිතාර වැදගත්ම කාරණේ වෙන්නේ. මොකද දැන් අපිට කවදා මේක මේ ප්‍රශ්نين මිදෙයිද කියලා අපිට අවබෝධයක් නැහැ නේ. ඒ කියන්නේ මේ අපේ නිවසේ තියෙන ප්‍රශ්නයට වඩා වැඩි දැන් සමාජයේ තියෙන ප්‍රශ්නේ මේ ලෝකයක් විදිහට අපි මුහුණ දෙන ප්‍රශ්නේ පවුලේ තියෙන ප්‍රශ්නට වඩා වැඩි. ඒක නිසා ඒ තුල ආරක්ෂා වෙන ගමන් මේ ඒ සෞඛ්‍යමය කාරණය සම්බන්ධයෙන් කොවිඩ් වසංගතෙන් ආරක්ෂා වෙන ගමන්ම අපි අපේ පවුලේ ආරක්ෂාව වඩා වැදගත් වෙනවා. මේකෙදී දැන් අපි මුලින්ම සාකච්ඡා කරා ඔය ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම පනත යටතේ ඒ පනත ඊටාම ප්‍රබලයි. ඒ පනත ප්‍රබලත්වය කොච්චරද කියලා කිව්වොත් එහෙම ඒ පනත ප්‍රකාරව ඒ කියන්නේ පවුලේ පීඩාවටපත් වෙච්ච කෙනා නෙවෙයි වෙනත් කෙනෙකු තුන්වන පාර්ශවයකටත් මේකට මැදිහත් වෙන්න පුළුවන්.
උදාහරණයක් විදිහට අසල්වැසි නිවසක කෙනෙකුට තමන්ගේ ඥාතියෙකුට තමන්ගේ මව පියා වෙන්න පුළුවන්, يعني ආච්චි සීයා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රදේශීය ග්‍රාම නිලධාරීවරයා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රදේශීය පොලිස් නිලධාරීවරයා වෙන්න පුළුවන්. මේ හැමෝටම නෛතික බලයක් ලබා දීලා තියෙනවා තුන්වන පාර්ශ්වයක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. ඒ කියන්නේ මේ පීඩාවට ලක් වෙන අය හෝ ඔහුට එළියට යන්න බැරි අවස්ථාවක. ඒක නිසා හොඳ අවස්ථාවක් මේ තියෙන්නේ. ඉතින් ඒක නිසා දැන් අසල්වැසි නිවසක නම් ඔබගේ අසල්වාසී නිවසේ යම් ගැටලුවක් ඇති වෙනවා නම් ඔබ මේ දවස්වල මේ මොහොතේ ඇස්කන් පියාගෙන ඉන්න එපා. ඔබ ඉදිරිපත් වෙන්න. ඔබගේ අසල්වැසි නිවසේ සිදුවෙන අපරාධය සම්බන්ධයෙන් ඒ ඛේද වාචකයේ සම්බන්ධයෙන් ඔබ ඉදිරිපත් වෙන්න. ඔබට හැකියාව තිබෙනවා ළඟම පොලිස් ස්ථානයේ දැනුවත් කරන්න. එහෙම නැත්නම් 1929 යටතේ අදාළ මේ ළමා උපකාරක සේවයට දැනුවත් කරන්න. එහෙම නැත්නම් ළමා හා කාන්තා කාර්යාංශයට දුරකථන ඇමතුමක් දෙන්න. ඒ කාරණය තුල ඔබ රැකවරණයට ඉදිරිපත් වෙන්න. එසේ ඉදිරිපත් නොවුනොත් අපි අපේ ප්‍රශ්න විසඳගෙන අපි අපේ පාඩුවේ අපේ වැඩක් බලාගෙන ඉන්න තත්ත්වයට සමාජයක්පත් වුනොත් අනිත් අයට රැකවරණය ලැබෙන්නේ නැහැ. ඒ රැකවරණයම කවදාද දවසක ඔබට ලැබෙන්නේ නැහැ. හොඳයි. දැන් මේ වගේ අවස්ථාවකදී එහෙම දුරකථන ඇමතුමක් ලබා දුන්නයින් පසුව බොහෝ වෙලාවට සාමාන්‍යයෙන් අපි හිතනවා අපිට නැති ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙයි. කෙනෙක් වෙනුවෙන් පිහිට වෙන එක වෙනම කාරණයක්. නමුත් මේ කාලේ පොලිසිය යන උසාවිය යන අපිට බෑ අපිත් ඉන්නේ ආරක්ෂා සහිත කියලා. එහෙම තොරතුරු ලබා දෙන පුද්ගලයාගේ ආරක්ෂාව වෙනුවෙන් නීතිය පෙනී සිටිනවාද? ඔව් දැන් මෙහෙමයි සිතාර ඒකෙදී මේ කියන්නේ තොරතුරු ලබා දෙන පුද්ගලයා පැමිණිලිකාරයෙක් වෙන්නේ නැහැ. ඔහු තොරතුරු සපයන්නෙක්නේ. ඒතකොට පොලිස් නිලධාරීන් කවදාවත් ඒ තනත්තාගේ විමර්ශනය කරන්නේ නැහැ. ඇයි ඔබ පැමිණිල්ලක් කරේ කියලා. ඒ අවස්ථාවේදී ඔවුන් මූලිකව පොලිස් නිලධාරීන්, ඒ අදාළ නිලධාරීන් සියලුම දෙනා, ළමා ආරක්ෂණ අධිකාරී නිලධාරීන් මේ සියලු දෙනාගේම එකම බලාපොරොත්තුව ඒ අවස්ථාවේදී අදාළ කාන්තාව සහ දරුවව රැකවරණය ලබා දීම මිසක් ඔවුන්ට වැදගත් වෙන්නේ මේ තොරතුරු ලැබුණු ආකාරය. හැබැයි ඒ තොරතුරු සාවද්‍ය තොරතුරු නොවෙන්න ඕන. නිවැරදි තොරතුරක් වෙන්න ඕනේ. ඒ නිවැරදි තොරතුර මත ක්‍රියාත්මක වෙන්න උන්ට හැකියාව තිබුණා. එයින් මේ පැමිණිල්ල කරන පාර්ශවයට කිසිදු ආකාරයක බලපෑමක් එන්නේ. ඒක සිතාර පැමිණිලි පාර්ශවය දැනගත්තත් නොදැනගත්තත් ඒ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට දැන් යම් නිවසක ප්‍රශ්නයක් ඇති වෙලා පොලිසිය දක්වා ඒක ගියොත් එහෙම එතකොට සමහරලාට විශ්වාස කරනවා මේ ෂුවර් එකටම මේ කාරණේ සිද්ධ වුණේ නියත වශයෙන්ම මේ භාර්යාවගේ මව හරි පියා හරි එහෙම නැත්නම් සහෝදරයෙක් හරි ඉදිරිපත් වෙලා තමයි මේ පැමිණිල්ල කරේ කියලා ඒ ගැටලුව කොයිම අවස්ථාවෙත් ඇති වෙන්න පුළුවන්. නමුත් මෙවන් අවස්ථා දැන් මේ රටේ පවතින තත්ත්වය තුළ හැමතිස්සෙම ඔබ පීඩාවට පත්වෙන තැනැත්තියක් හෝ තැනැත්තෙක් නම් දරුවෙක් නම් නිතරම කවුරුන් හෝ කෙනෙක් සමග සම්බන්ධතාවය පවත්වාගෙන යන්න ඕන මේ අවස්ථාවේදී ඔබගේ ගැටලුව හැකි ඉක්මනින් දැනුම් දීම සඳහා. ඒකට ජංගම දුරකථන භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අසල්වැසි නිවසක නම් ඔවුන්ට කෑ ගසලා ඔවුන්ගෙන් උදව් ඉල්ලීමේ හැකියාව තිබෙනවා. මෙහෙමනේ දැන් මේ අවස්ථාවේදී වෙන ක්‍රමවේද නැත්තම් සිතාරා අපිට මේ කියන්නේ නීතිය නැති පිළිසරණක් පතන්න වෙන අවස්ථාවක් වෙනවා. ඒක නිසා ඒ කාරණේදී තාම වැදගත් වෙනවා ළඟ ආසන්නතම පොලිස් ස්ථානයේ අංකය ළඟ තබා ගැනීම. ඒ කාරණා ඔබටයි කරන්න වෙන්නේ. හොඳයි. ඔබේ දැනුවත් වීම ඔබ සතු වෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි මෙවැනි වැඩසටහන් ඔබට තිළින කරන්නේ. ඒ ආශ්‍රිත ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න මේ මොහොතේ සිටම අපි අපේ දුරකථන මාර්ගය ඔබ වෙනුවෙන් විවෘත කරනවා. 0112 250 1610 අපේ මැදිරියේ දුරකථන අංකය. අද අපි ගෘහස්ත හිංසනය සහ පවතින තත්ත්වය තුළදී නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ කොහොමද සහ ඔබ දැනගත යුත්තේ මොනවද කියලා මේ කතා බහ කරමින් ඉන්නේ. දැන් මේ කාල සීමාවේදී ඔබතුමාත් මුලින් සඳහන් කරා සමාජීය ගැටලුවක් විදියට සමාජ විද්‍යාව අනුවත් හැම පුද්ගලයෙක්ම යම්කිසි පීඩාවක ඉන්නේ. හැබැයි මෙවැනි ගෝලීය වසංගත තත්ත්වයකට පෙර යම්කිසි දරුවෙක් නිවස තුලදී Tamanගේම පවුලේ කෙනෙක්ගෙන් වැඩිහිටියෙකුගෙන් යම්කිසි විදියක ලිංගික පීඩාවකට ලක් වෙනවා නම් තර්ජනයකට ලක් වෙමින් නම් සිටියේ. ඒක ඒ දරුවාට දැනුමක් තිබුණෙත් නැත්නම් මේ කාලය වෙන විට අර අපි සඳහන් කරා වගේ හැමෝම ගෙදරම ඉන්න නිසා ඒ පීඩාකාරී තත්ත්වය තවදුරටත් වැඩි වෙන්න පුළුවන්. මේක නීතිය හමුවට යනකම් ඉන්න බෑ කමන්නේ ඉවසගෙන ඉන්නවා කියලා හැමදාම දරුවෙකුට ඉන්නත් බෑ කාන්තාවකට ඉන්නත් බෑ. එවැනි අවස්ථාවකදී අද වගේ කාලයක අපිට නීතිය රැකවරණය ගන්න පුළුවන් කෙටිම ප්‍රායෝගික ක්‍රමය කොහොමද? සිතාර හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මොකද මේ අපේ නීතිඥවරු විදිහට අපිට අත්දැකීම් තියෙනවා දරුවන් වැඩි වශයෙන්ම ලිංගික අතවරණයන්ට අපයෝජනයට ලක් වෙලා තියෙන්නේ තමන්ගේ නිවස තුලම. මේක හරි අවාසනාවන්ත කතාවක් මට මේක කියන්න වුණාට සමාජයක් විදිහට අපි මේක බලන හැමෝම ලැජ්ජ වෙන්න ඕන, කනගාටු වෙන්න ඕන අපේ දරුවන් පත්ලා තියෙන ඉරණම.
වැඩි වශයෙන්ම දරුවන්ව ලිංගික අපයෝජන ලක් වෙලා තියෙන එක්ක තමන්ගේ නිවස තුල හෝ තමන්ගේ නිවස ආසන්නයේ හෝ තමන්ගේ ඥාතීවරුන්ගෙන් මේ නොදන්න තුන්වන පාර්ශවයකින් නෙවෙයි බලන්න කොයිතරම් අවාසනාවන්තද කියලා. දැන් එවන් තත්ත්වයක් තුල ඔබ විශ්වාස කරන්න දැන් මෙච්චර දවසක් ඒ කාරණේ සිද්ධ වුණේ ඊටාම සීමිත වපසරියක නම් දැන් ඒක පුළුල්ව සිද්ධ වෙන්න පුළුවන්. මොකද අම්මා තාත්තලා ඊටාම හොඳින් මේ ගැන අවධානයෙන් ඉන්න. මොකද දැන් තමන්ගේ දරුවා දියණිය යම් අපයෝජනයට ලක් වුණා නම් ඒක අහඹු ලෙස සිදුවෙච්ච කාරණයක් නම් දැන් ඔවුන්ව මේ අපයෝජකයන්ට විවෘත වෙලා තියෙන්නේ. සහ සැලසුම් කරමින් ඒට ලක් කරන්න ඔව් මොකද දැන් නිතරම ගැටෙනවනේ සිතාරා. දැන් ඉස්සර මේ දරුවා පාසල් ගිහිල්ලා ඇවිල්ලා ඒ යම්කිසි කාලයක නම් ඒ දරියව හෝ දරුවව ලිංගික අපයෝජනයට ලක්ුණේ දැන් ඔවුන්ට පුළුල් වපසරියක් ලැබෙනවා මේ කියන කාරණේදී. ඒතකොට දෙමව්පියන් විදිහට දෙමව්පියනුත් නිවසේ රැඳෙන සමහරවිට අපි නොදැනුවත්ව මවගෙන් පියාගෙන් මේ අපයෝජනය වෙන්න පුළුවන්. දැනුවත් හෝ නොදැනුවත්ව. ඊළඟට තමන්ගේ නිවස සහෝදරයෙක්ගෙන් සහෝදරියකකින් මේක වෙන්න පුළුවන්. මුතුන් මිත්තන්ගෙන් වෙන්න පුළුවන්. මේක හරි ඛේදවාචකයක්. නමුත් දෙමව්පියන් විදිහට මේ වැඩසටහන වල වැදගත්කම ඒකයි සිතර හොඳ ප්‍රශ්නයක් ඔබ මම ස්තුතිවන්ත වෙන මේ ප්‍රශ්නය ඇසීම සම්බන්ධයෙන් මේ වෙලාවේ අම්මා තාත්තලා තමන්ගේ දරුවෝ ගැන වැඩි සැලකිල්ලකින් ඉන්න දරුවෝ මේ වැඩසටහන බලනවා නම් දරුවන් මේ වැඩසටහන දැන් නරඹමින් නම් ඉන්නේ ඔබට අතවරයක් එන සිද්ධ වෙනවා නම් මුල් අවස්ථාවේදීම ඔබ විරෝධත්වය පළ කරාට මුල් අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් තමන්ගේ ආසන්නත විශ්වාසදායක කෙනාට මේක දැනුම් දෙන්න. ඒ ඇරෙන්න වෙන විකල්පයක් අපිට නැහැ. මේ අවස්ථාවේදී කරන්න නිවස තුල ඉතා බරපතල තත්ත්වයක් තියෙනවා මේ තත්ත්වය තුල. මේ කොවිඩ් වසංගතය තුල අපයෝජන ලක්වීමේ හැකියාව ඉතා වැඩි. අසල්වැසි නිවසකට නම් යන්නේ තමන්ගේ දරුවා දැඩි අවධානයෙන් පසු වෙන්න. ඒ නිවස තුල කුමක්ද සිද්ධ වෙන්නේ? දරුවා රැකවරණයට දීලා යන්නේ මේ නිවසට නම්. හිතන්නකෝ ක්‍රියා ඔබ වගේ ඔබට මේ කාර්යයේදී ඔබට නිදහසක් නැහැ අත්‍යවශ්‍ය රාජකාරියකදී ඔබට මෙහෙට එන්න වෙනවා. ඒ අවස්ථාවේදී සිතාර ඔබට හිතන්න වෙනවා මගේ දුවව හෝ පුතාව මං තියලා යන්නේ කොහෙද? ඒ තියෙන තැන මගේ දුවට හෝ පුතාට රැකවරණේ තියෙනවද කියලා. හැමෝම මිනිස්සෙක් දිහාම සැකයෙන් බලන්න එපා. එහෙම වුණොත් එහෙම ඒක හරි ගැටලුවන්නේ. මේකත් ඊළඟ ප්‍රශ්නයක්. දැන් මේ නීතිඥ මහත්මයා මෙහෙම කියනවා දැන් ඒගොල්ලෝ ගැනත් සැකයෙන් හිතන මේ මිනිස්සුත් කැමති නෑ බාරගෙන එහෙම වෙන්න එපා. හැබැයි ආරක්ෂාව වෙනුවෙන් එහෙම විමසිලිමත් වීමත් අපි කළ යුතුයි. ඔව් ඒක තමයි. ඒ කියන්නේ ඒක තමන් දැනගන්න ඕන තමන්ගේ දරුවන්ගේ හැසිරීම තමන්ගේ දියණිය පුතා දැන් හැසිරෙන විදිය වෙනසක් තියෙනවද? ඔවුන්ගේ ආකල්පමය වෙනසක් තියෙනවද? ඔවුන් යම් ආකාරයෙන් කොන්වීමක් ඒ කියන්නේ පසුබට වීමක් පෙන්වන ඒවන් අවස්ථාවක ඔබ දැඩිසේ සැලකිලිමත් වෙන්න ඒ සම්බන්ධයෙන් ඔබ අවධානයෙන් නම් ඉන්න ඕනේ මේ කාලය මේ අවධානයෙන් හිටියේ නැත්නම් කොවිඩ් වසංගතයට එහා ගියපු ගැටලුවකට ඔබ අනාගතයේදී මුහුණ පායි ඔබගේ දරුවා අතවරයකට ලක් වුණොත්. හොඳයි. ඇත්තටම දෙමව්පිය විදියට වැඩිහිටිය විදියට අපි හැමෝම වැඩි සැලකිල්ලක් දැක්විය යුතු කාරණාවක්. එවැනි ප්‍රශ්නයකට වෙන්නේ නැති අපිට දුරකථන මාර්ගය හරහා ඇමතුමක් ලැබෙනවා. ආයිබෝන් ඔබට. ආයිබෝන් සර්. ඔව් ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මම ගාල්ලේ කල්ගම්පලේ ඉන්නේ සර්. මගේ අම්මයි මමයි දරුවයි මහත්තයයි ගෙදර ඉන්නේ. ඉතින් මේ අපේ අක්කා කෙනෙක් ඉන්නවා. ඔබට පුළුවන් නම් ඔබේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න ප්‍රථම රූපවාහිනී සද්දය ඉතාම හොඳින් අඩු කරොත් අපිට sannivedanaye පැහැදිලිව කරගන්න පුළුවන්. හොඳයි සර්. මේ ඉතින් මගේ මම වයසට ගිහින් බැන්දේ සර්. විවාහ වුණේ. ඉතින් ඊට පස්සේ යා ගොඩක් හිරිහැර කරා. ඊට පස්සේ නිසා මම මේ දරුවෙක් කොහොම හරි හැදුනා. හදාගත්තා. එයාට ඊට පස්සේ ඉඳසන්න බෑ. ගෙදරදී අම්මගේ ගෙදර සෙරේපුරේකේ ඉඳලා අරන් යනවා. කුඩ ගෙදරදී හැම බඩුවක්ම උස්සගෙන යනවා. අම්මට මට ගහන්න හදන දරුවට කුණු හර්තිය. පුතු අරස එක්ක ඇවිල්ලා. මහත්තයා රස්සාවට යනවා. හොඳයි. ඉතින් ඒ වෙලාවට තමයි ඇවිත් ගෙදරදී ඔක්කොම බඩුව අරන් යනවා. වීඩියෝ අරින් ඉතින් කෝල් කරලා කියලා විතරම කිව්වා ෆෝන් එකේ ඉඳලා අරන් ගියා. ෆැමිලි දාලා තියෙනවා. නමුත් මේ ස්ථීර විසඳුමක් නැහැ. නඩුවකින් විසඳ ගන්න කියලා කියන්නේ. අම්මා පරයනකම් ඉන්න දෙන්නේ නැහැ. අම්මා දැන් හොඳට මෑගේ ඉන්නේ. උස්සල බදලා ගන්නවා. මාත් ඔපරේෂන් 3ක් කරපු එක්කෙනෙක්. හොඳයි. අපිට ඔබේ මහත්මියගේ ප්‍රශ්නය පැහැදිලි. ඒ කියන්නේ දැන් ඔබ දැනුවත් හෝ නොදැනුවත් ඔබ ඔය ලක් වෙන්නේ ගෘහස්ත ප්‍රචණ්ඩතයට. ගෘහස්ත හිංසනයට තමයි මහත්මිය ඔය ලක් වෙන්නේ. අපි ඉක්මනින් වෙලාව දැනගමු. හොඳයි ඔබතුමාට අවස්ථාව. ඔව් දැන් ඔබට දැන් ඉදිරියේදී මෙතුමිය සඳහන් කරා මේ දුරකථන අංක සටහන් කරගන්න ඔබට හැකියාව තිබෙනවා ඇත්තටම මේ සිතාර ඇයට මේ නිවසේ රැකවරණය ලැබෙන මොකද ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම පන්ති යටතේ යම් තුන්වන පාර්ශවයකට කරන බලපෑම් තර්ජන මේ සියල්ලම බලකන්න මොනවා ඊටාම කෙටියෙන් මම කියන්නම් මොනවාද ඒ කොච්චර ඒ නීතිය බලවත්ද කියලා කිව්වොත් එහෙම
ඔබගේ නිවසට ඔහු ඇතුල් වෙන එක නවත්තන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබගේ පසුපසින් එන එක වළක්වන්න පුළුවන්. ඔබගේ ආයතනයට ඇවිල්ලා මහත්මිය ඔබට කරදර කරනවා නම් ඒක වළක්වන්න පුළුවන්. ජංගම දුරකථනයකින් පවා තර්ජනයක් කරන්න බෑ. මවට නම් ඔබගේ රැකවරණයට ඔබගේ ආරක්ෂාවට කවුරු හරි ඉන්නවා නම් ඒ කියන තුන්වන පාර්ශවයකටවත් බලපෑම් කරන්න නැති වෙන්න නීතියේ ප්‍රතිපාදන අනුව නියෝග ලබා ගන්න පුළුවන් මහේස්ත්‍රාත් අධිකරණයකට ගිහිල්ලා. ඒක නිසා නීතියේ පිහිට ලබා ගන්න පුළුවන් අවස්ථාවල මහත්මිය ඒ නීතියේ පිහිට ලබා ගන්න. ඒ කියන්නේ හොඳයි. නීතියේ පිහිටත් ලබාගෙන ඉන්නේ මේ වෙන විට. නමුත් හිරිහැර තවමත් පවතින. එහෙමනම් කතා කරන්න ඕනි කාටද අපි කව දුරකථන අංක තියෙනවා. ඔව් සිතර හැබැයි මේ මහත්මිය කීප ආකාරයට අධිකරණයෙන් ඒ කටයුතු කරගන්න ඕනි කියලා තමයි. දැන් මේ නීතියේ පිහිට කියලා කියන්නේ පොලිස් ස්ථානයක් වෙත ගිහිල්ලා පැමිණිලි කිරීම පමණක් නෙවෙයි කියලා මම මේ කියන්නේ. දැන් ඒ මහත්මිය නියත වශයෙන්ම පොලිසියට පැමිණිලි කළා ඇති. ඔව් පොලිසියෙන් දැනුවත් කරා කියලා තමයි දැනුවත් කරා කියලා කිව්වේ. ඔව් ඒක තමයි. අඩු මාර්ගයට යෑම. එවන් අවස්ථාවක ඉතින් පියවරක් ඉතින් ඉදිරියට තියන්න වෙනවා මේ නිවසේ තුල මේ ප්‍රශ්නේ විසඳා ගැනීමට හැකියාවක් නැත්නම් නම් ඒ කියන්නේ කරගන්න දෙයක් නැත්නම් අනියත වශයෙන්ම අධිකරණයක් ඉදිරියට යන්න වෙනවා. ඒ අධිකරණයේ ගෘහස්ස ප්‍රචාරණ ක්‍රියාවලක්කම් පාණිතයට නඩු පවරන්න නීතිඥ සහායක් අවශ්‍ය වෙන්නේ නැහැ. Tamanට ගිහිල්ලා නඩුවක් විදියට අධිකරණ ඉදිරියේ මේ ප්‍රශ්නේ කතා කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි නීති ආධාර කොමිෂන් සභාවේ සහාය ලබන්න. පෙනී සිටිනවා අපහසුතාව තියෙන පිරිස වෙනුවෙන්. මූල්‍ය අපහසුතාව තියෙන අය වෙනුවෙන් පෙනී සිටිනවා. ඉතින් ඒක නිසා මේ ප්‍රධාන දිස්ත්‍රික්ක කීපයකම පිහිටලා තියෙනවා. දැන් සෑම අධිකරණයකම නීති ආධාර කොමිෂන් සභාවේ ශාඛාවන් පිහිටවලා තියෙනවා. ඒ නිසා ඒ දැන් ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර නම් එක් පළාතක විතරයි. දැන් හැම අධිකරණයකම ඒ සම්බන්ධයෙන් නීති නිලධාරිනියක් හෝ නිලධාරියෙක් ඉන්නවා. ඒක නිසා ඒ සහාය ලබා ගන්න කියලා තමයි මගේ එකම ඉල්ලීම වෙන්නේ. හොඳයි. ඔබටත් පුළුවන් නීති ආධාර කොමිෂන් සභාවේ සහාය ලබා ගන්න. ඔබට මූල්‍යමය ප්‍රශ්නයක් තියෙනවා නම් දැනුම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න මෙන්න මේ දුරකථන අංකයට 0112 433 618 0112 433 618 කියන දුරකථන අංකයට කතා කරලා නීති ආධාර කොමිෂන් සභාවෙන් ඔබට දැනුම උපකාරය ලබා ගන්න පුළුවන්. තවත් දුරකථන නම්බරක් තියෙනවා නීතිඥතුමා අපි අත් සම්බන්ධ කරගමු. අයිබෝන් ඔබට. ආයුබෝවන් මහත්මිය. ඔව් ඔබේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න අපිට. මට තියෙන ප්‍රශ්නේ තමයි නීතිඥතුමනේ මේ අපේ දරුවෙක් ඉන්නවා මේ O level මේ සැරේ O level කරන දරුවෙක්. මෙතන ගෙවල් ළඟ තියෙන්නේ. දෙපැත්තෙම ගෙවල් දෙකේම හරිම සද්දේ. මේ එක පැත්තක ගෙදර ගංජා පාවිච්චි කරනවා. එතන මහා හයියෙන් කතා කරන්නේ. අනිත් පැත්තේ නිවසේ පාන්දර 4-5 මාස වෙනකොට මේ හයියෙන් පිරිත් දානවා. මේ Tamanට ඇහෙන ප්‍රමාණය නෙමෙයි දාන්නේ. දැන් අර ඔන්ලයින් ක්ලාස් කරන නිසා මේ දරුවට හරි අපහසුයි. දැන් අදත් උදේ ක්ලාස් එකක් තිබුණා. මේ රාත්‍රියේ වැඩි නිසා ඔළුව සැක්කුමයි කියලා ළමයා මේ පාඩමට ඉන්න බෑ කිව්වා. ඉතින් දෙපැත්තම මේ තියෙන ප්‍රශ්නේ මොකද්ද කරන්නේ කියලා අපිට පැහැදිලි ඔබේ ප්‍රශ්නය. ඊටාම හොඳින් පැහැදිලි. මොකද ඒ වගේ අවස්ථාවක් අපිට ගන්න ඇත්තටම මේක හරි අවාසනාව සත්‍යයක් තමයි. මොකද මේ මං කිව්වේ සිතාර මුලින්ම මිනිස්සු හිතන්නේ තමන් ගැන විතරයි. තමන්ගේ අසල්වාසීන් මොන ආකාරයෙන් ජීවත් වුණත් ඒක වැදගත්කම නැහැ. දැන් මේ දරුවා මානසිකව ඒ දරුවාගේ අධ්‍යාපන කටයුතු මොකද හැමතිස්සෙම දරුවෝ පාඩම් කරන්නේ නැහැ. අපේ දරුණුත් එහෙමයි. ඒ වුන් යම් වෙලාවක තමයි මේ පාඩම් කරන්නේ. ඒ වෙලාවට අපි අපේ අවශ්‍යතාවයනොත් අපි ඊටාම සීමා සහිත කරගන්න කියන අපිට ප්‍රවෘත්ති බලන්න අවශ්‍ය වුණත් අපි ප්‍රවෘත්ති බලන්නේ නැහැ අවස්ථාවේ දරුවට ඒ අවස්ථාව ලබා. හැබැයි මහත්මිය ඔය සම්බන්ධයෙන් නිහඬව ඉන්න එපා. ඔය සම්බන්ධයෙන් ඔබතුමිය මේ දුරකථන ඇමතුමකින් ලබා දෙන්න මේ අදාළ පොලිස් ස්ථානය වෙත එහෙම නැත්නම් 119ට හරි අමතලා මේ කරදරේ මේක මේ එහෙම කරදර කරන්න බෑ මිනිසුන්ට. දැන් ඔබතුමිය දෙපැත්තේ ප්‍රශ්නය හිතේ දරාගෙන කමන්නේ අපි විඳගෙන හිටියොත් එහෙම කියලා අවසාන වශයෙන් ඒකේ ප්‍රතිඵලය අත්වෙන්නේ තමන්ගේ දරුවට. ඒතකොට දරුවට ওই ප්‍රශ්නේ වුණොත් එහෙම දරුවගේ සමස්ත අනාගතය ඔබතුමිය තව ටික කාලයක් ඉඳී අපි තව ටික කාලයක් ඉඳලා යයි. නමුත් ඒ දරුවෝ තමයි සමාජයට ඉස්සරහට වැරදිකාරයෝ විදියට එන්නේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් නියත වශයෙන්ම කටයුතු කරන්න මේ දවස්වල ප්‍රශ්නයක් නෑ. ඔය ඒ පැමිණිලි කරන්න ගැටලුවක් ඇති වෙන්නේ නෑ. ඔබ ඒ සඳහා ඉක්මනින්ම ක්‍රියාත්මක වීම සිදු වෙනවා. ඔව් අනියත වශයෙන් කරන්න. මොකද මේ දැන් 119 දුරකථන අංකය ඊටාම මේ ඊටා හොඳින් ක්‍රියාත්මක වෙන අංකයක් ලංකාවේ. හෝ එහෙම එසේ නැත්නම් ඔබට හොයාගන්න පුළුවන් ආසන්නතම පොලිස් ස්ථානයේ අංකය පොලිස් ස්ථානයේ වෙත පැමිණිල්ලක් කරන්න. ඒක අසාධාරණ විදිහට නෙමෙයි ඔබගේ දරුවාගේ අවශ්‍යතාවය ගැන කියන්න අනික් කාරණා කියන්න යන්න එපා. මම අර කියන විදිහට දැන් එහෙම එපා කියලා නෙමෙයි මම කියන්නේ මේ අධෛර්යමත් කරනවා නෙවෙයි. දැන් සමහරලාට මහත්මිය දැන් මේ
වාතාවරණය තුළ ඊට වඩා ප්‍රශ්නයක් අපි ඇති කරගන්න ඕනේ නැහැ. ගංජා පාවිච්චි කරනවද, පිරිත් අහනවද, ආගමික කාරණාද අපිට තියෙන සමස්ත පොදු බාධාව සඳහන් කිරීම ප්‍රමාණවත්. ඔව් ඒ කියන්නේ දරුවාගේ ප්‍රශ්නය ඉස්මතු කරලා පෙන්නන්න දරුවට පාඩම් කරන්න හැකියාවක් නැහැ මේ ഘോഷාව නිසා. ඒක නිසා ඒකට සාධාරණයක් කරලා දෙන්න කියලා ඉල්ලීම කරන්නේ. එහෙම ඉල්ලන්න බැරි කමක් නැහැ. ඔබතුමිය ඉල්ලන්න. ඔබතුමිය නීතියට ඉදිරියට එන්න. ඔබතුමිය ඔබතුමියගේ රැකවරණයේ නීතිය තියෙනවා. ඒ නිසා අනික ඔබතුමිය අසාධාරණ ඉල්ලීම නෙවෙයි කරන්නේ මේ. මොකද වෙන කාරණේ සම්බන්ධයෙන් දරුවා සම්බන්ධයෙන් නිසා ඒ ඉල්ලීම කරන්නේ. හොඳයි. අපි මේ ගෘහස්ත හිංසනයේ දරුවෝ පිළිබඳව කතා බහ කරමින් හිටියා. විශේෂයෙන්ම දැන් කාන්තාවන්, බිරින්දෑවරුන් වැඩිපුරම ඇත්තටම ගෘහස්තය තුල හිංසාවට ලක් වෙනවා කියන කාරණේ විවෘතව කතා කළ යුතු කාරණයක්. හැබැයි යම් අවස්ථාවලදී මේ පිළිබඳව පැහැදිලි චිත්‍රයක් නැති නිසා තමා විඳින්නේ පීඩාවක්ද කියන කාරණයක් අවබෝධ කරගන්න බැරි අවස්ථා තියෙනවා. දැන් මේ වගේ කාලයකදී යම් කිසි විදියක පීඩාවක් එහෙම නැත්නම් හිංසාවක් තිබුණා නම් ඒක වැඩි වෙන්න පුළුවන් ප්‍රවණතාවය තියෙනවා කියලා ඔබතුමාත් පහදා දුන්නානේ. එවැනි අවස්ථාවකදී බිරින්දෑවරුන්ට, කාන්තාවන්ට මොන වගේ තීන්දුවක් තීරණයක්ද ගන්න පුළුවන්? අපි ඊට ප්‍රථම අවස්ථාව ලබා දෙන්න තවත් දුරකථන නැවතුමක් දෙන යත් සම්බන්ධ කරගන්න. අයිබෝන් ඔබට. අයිබෝන්. ඔව් මේ ප්‍රශ්නේ. සුබ දැසනක්. මේ මගේ නංගිගේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඔව්. ලෝයි මහත්තයාට මම ඉදිරිපත් කරන්නේ එයා 2018 ඉඳලා ගෘහස්ත හිංසන ප්‍රශ්නෙට එයාගේ සැමියාගෙන් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ ගෘහස්ත හිංසන නඩුවකුත් දාලා තියෙනවා. වික්කසාද නඩුවකුත් යනවා. ඔය අතරතුරේදී මහරගම පොලිසියේ ෆැමිලි 18ක් 20ක් විතර දාලා තියෙනවා. නමුත් ඔය එකක්වත් ක්‍රියාත්මක වෙලා නැහැ. ඔය ප්‍රශ්නේ ඇතුළතදී මෙයාගේ හස්බන්ඩ්ගේ දැන් අවුරුදු 5ක කුඩා දරුවෙකුත් ඉන්නවා. එයාටත් ලිංගික හිංසා නම් මනන් ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා. ළමා කාන්තාවකේ ඒවා සම්බන්ධව ෆැමිලි දාලා තියෙනවා. මේ අතරතුරේදී 2020 දී එයාට එයාගේ හස්බන්ඩ්ගේ කොට්ටා පොලිසියනෝයි එයාගේ වාහනේට මත්ද්‍රව්‍ය හෙරෝයින් දාලා එයාව මාස 5ක බන්ධනාගාරගත කළා. එතකොට යන්න තියෙන රටේ තියෙන ඉහළම තැන් හැම තැනටම ගියා. ජනාධිපති ළඟට, කාන්තා කමිටුව වලට, අග්‍රාමාත්‍ය කාර්යාලයට, පොලිස්පතිතුමාට යන්න තියෙන හැමතැනටම ගියත් තාම කිසිම එයාට සාධාරණයක් සිද්ධ වෙලා නැහැ. මේක සම්බන්ධව මොකද්ද කරන්න කියලා තමයි මට දැනගන්න. හොඳයි. ස්තුතියි ඔබට. ඔව් දැන් මහත්මයා කියන ආකාරයට ඒ කියන්නේ නීතියේ පිළිසරණ පතලා තියෙන්නේ. හැබැයි මම විශ්වාස කරන්නේ නැහැ. මොකද අධිකරණයෙන් තමයි ඕකට දැන් ඔය ඔබතුමා සඳහන් කරපු අනිත් එක ආයතනයකින්වත් ඔබගේ නැගණියට අවශ්‍ය සහනය නම් ලැබෙන්නේ නැහැ. ඔබ කොච්චර ඔය අනිත් අයට ඉල්ලීම් කරා කියලා එක අයට ලියුම් ලිව්වා කියන කාරණේ හෝ පැමිණිලි කරා කියන කාරණෙන් ඔබගේ නැගණියට සහාය කරලා හැබැයි අධිකරණයේදී ඔය සම්බන්ධ නිසි පරිදි කරුණු දැක්වීමක් කරා නියත වශයෙන්ම ඔය සම්බන්ධයෙන් මේ වෙන විට පිළිසරණ ලැබිලා තියෙන්න ඕන. මට දැන් ඒ සම්බන්ධයෙන් උපදෙස්ක් දෙන්න විදිහක් නැහැ. ඔබතුමා දැන්ටමත් අධිකරණයට ගිහිලා දික්කසාද නඩුවක් පවරලා තියෙන හන්දා. ඒක නිසා මම නම් කියන්නේ ඔබගේ නීතිඥ මහතා හෝ මහත්මියට ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න. ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නියත වශයෙන්ම අධිකරණයෙන් ලබා ගැනීම හැකියාව තියෙනවා. මොකද එහෙම කරදර කරන්න බෑ. එහෙම ওই කියන ආකාරයේ කරදර කරන්න බෑ. ඒ සියල්ලටම ප්‍රතිකර්ම ගෘහස්ස ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම පනත යටතේ හෝ එසේ නැත්නම් දණ්ඩ නීති සංග්‍රහය යටතේ හෝ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මට සරලව කියන්න තියෙන්නේ මොකද එතුමා සඳහන් කරපු ආකාරයට නම් නීතියේ පිළිසරණ ලැබී තියෙන්නේ නැති වෙන්න හේතුවක් නැහැ කියලා මගේ විශ්වාසය. හොඳයි. දැන් අර ඒ දුරකථන නැවතුම සම්බන්ධ කරගන්න ප්‍රථම මා විමසූ කාරණේ යම් කිසි පීඩාවක නම් ඉන්නේ මේ මොහොතේදී අපි සඳහන් කරන ඔබතුමා සඳහන් කරන නීතියට අදාළ ආයතනයකට කතා කරයින් පසුව අයට හෝ දරුවන්ට ලැබෙන ෂණික සහනයක් ලබා ගන්න පුළුවන්. ඔව් සිතාර මම මෙහෙම කියන්නම් මේ අවස්ථාවේදී දැන් මේ පවතින වාතාවරණය තුළ ක්‍රියාත්මක වීමේ ගැටලුවක් මතුවෙන්න පුළුවන්. නමුත් ඔබ කිසිම ආකාරයකින් පසුබට වෙන්න එපා. පැමිණිලි කරන්න පසුබට වෙන්න එපා මේ අවස්ථාවේදී. ඔබට අවශ්‍ය පැමිණිල්ල ඔබ මේ අවස්ථාවේදී කරන්න. ඒක ළඟම පොලිස් ස්ථානයට වෙන්න පුළුවන්, ළමා උපකාරක සේවයට වෙන්න පුළුවන්, ළමා කාන්තා කාර්යාංශයට වෙන්න පුළුවන්. ඒ සියලු තැනටම පැමිණිලි කරන්න සහ ඔබට මේ අවස්ථාවේදී විශ්වාසවන්ත ඒ ඔබට උදව් කළ හැකි කෙනෙක්ගේ පිහිට හැමතිස්සෙම මතක තියාගන්න. එහෙම කෙනෙක් ළඟින් තියාගන්න. විශේෂයෙන් තමන්ගේ නීතිඥවරයා නීතිඥවරිය ඔවුන්ව දැනුවත් කරලා ඔවුන්ගේ සහාය උපරිම අයුරින් ලබා ගන්න. ඔවුන්ට කිසි ගැටලුවක් නැහැ නීතියේදී මේ අවස්ථාවේදී නීතිඥවරයෙක් නීතිඥවරියක් විදිහට ඔවුන්ට ඔබට උදව් කිරීමේ හැකියාව තිබෙනවා. එසේ නොමැතිනම් පරිවාස නිලධාරියා ඔබ සම්බන්ධ වෙන පරිවාස නිලධාරියා මේ සියලු දෙනාගේම අංක සාමාන්‍යයෙන් ඔවුන් ලබා දීලා තියෙන දුරකථන අංක ඔවුන්ව දැනුවත් කරලා තියන්න අඩුම ගානේ හොඳින් ඉන්න අවස්ථාවක දැනුවත් කරලා තියන්න ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා.
හොඳයි අපි ඉක්මනින් ඔබට දුරකථන මාර්ගය සඳහන් කරන්න මේ ඕනෑම දුරකථන මාර්ගයකට කතා කළ ඔබට මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක් ගැටලුවක් මේ කාලවකවානුවේදීත් විසඳා ගන්න පුළුවන්. ළමා උපකාරක සේවාව 1929 ළමා සහ කාන්තා කාර්යාංශයේ දුරකථන අංකය 0112 444 444 මේ දුරකථන අංක දෙකම පැය 24 පුරාම ක්‍රියාත්මකයි. ඉන්පසු ඔබ නීති උපදේශනයේ සම්බන්ධයෙන් කතා කරනවා නම් 072 14 45 50 නීති ආධාර කොමිෂන් සභාවට කතා කරනවා නම් 0112 433යි 618 කියන දුරකථන අංක වලට කතා කරන්න. ඔබේත් අපේත් ආරක්ෂාව වෙනුවෙන්මයි නීතිය පවතින්නේ. නමුත් ඔබේ ආකල්පමය වෙනස සහ ආධ්‍යාත්මික ජීවිතයේ දියුණුවත් එක්ක ඔබට නීතිය හමුවට යන්න ප්‍රථම මෙතුමා සඳහන් කරා වගේ අපේ ජීවිතයේ ප්‍රමුඛම ස්ථානයේ කුටුම්බයේ එහෙම නැත්නම් පෞල් සංස්ථාව රැක ගැනීමේදී අපි හැමෝටම යම් කිසි විදිහක sannivedana සහ සැබඳියාව හරහා ජීවිතයේ ප්‍රශ්න ගැටලු විසඳා ගන්න පුළුවන් කියන කාරණයක් ඔබතුමා සඳහන් කරා. එහෙමනම් සූතිපන්ත වෙන දවසේදී සහභාගී වුණා. තවත් දවසකදී මුණ ගැහෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. යහපත් දවසක් ප්‍රාර්ථනා කරනවා.